41 වෙනි ගැටලුව 2002 විභාග ගාන. ඒකේ ස්කන්ධය දීලා තියෙනවා m කියලා. b ගේ ස්කන්ධය දීලා තියෙනවා 2m කියලා. හරි. එතකොට දැන් a කියන ගෝලය ගත්තොත් එහෙම පහළට යෙදෙන බලය mg එකම පරිමාවක් තියෙන එකම පරිමාවක් තියෙනවා නම් පුතේ v rho g අනුව උඩුකුරු දෙරපුම සමානයි. ඊට පස්සේ f ස්ටෝක්ගේ නියමයට අනුව පහළට යෙදෙන බලය ක්‍රියාත්මක වෙනවා. පහළට නෙවෙයි ඉහළට යෙදෙන බලය. දෙවෙනි මේ තියෙන a කියන එක නම් ඊළඟට b බර 2mg උඩුකුරු තෙරපුම එකමයි දුෂ්‍රාවි බලයක් ක්‍රියාත්මක වෙනවා f dash කියලා. හරි. f dash කියලා දුෂ්‍රාවි බලයක් ක්‍රියාත්මක වෙනවා. වැඩි බරක් තියෙන B කියන ගෝලයේ. B කියන ගෝලයේ පහළට යෙදෙන බලය වැඩි A කියන ගෝලයට වඩා. ඒ කියන්නේ බර වැඩි A කියන ගෝලයට වඩා. බර වැඩි වෙනකොට පහළට යෙදෙන සපල බලය වැඩි. පහළට යෙදෙන සපල බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි. පහළට යෙදෙන සපල බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වෙනවා. ත්වරණය වැඩි කියලා කියන්නේ එයා වැඩි වේගයක් ලබා ගන්නවා. වැඩි වේගයක් ලබා ගන්නවා. හැබැයි ඒ වේගය ලබා ගන්න දැන් වැඩි වේගයක් ලබා ගන්න ඕන. වැඩි වේගයක් ලබා ගන්නවා අනිවාර්යයෙන්ම පහළට තියෙන බලය වැඩි හින්දා ඒ බලය නැති කරන්න යොදන්න ඕන ප්‍රතිරෝධී බලයත් වැඩි. ඒක අරාගේරම සමාන වෙනවා. එතකොට පුතේ පහළට යෙදෙන බලය වැඩි වෙනකොට ප්‍රතිරෝධී බලය ඒ යගයට ගේන්න නම් වැඩි කාලයක් ගත වෙනවා. මොකද දැන් උඩුකුරු තෙරපුමත් සමානයි නම් දුෂ්‍රාවී ඝර්ෂණ බලය කියන්නේ අර ගෝලයක් මත ක්‍රියාත්මක වන දුෂ්‍රාවී බලය ගෝලය මත ක්‍රියාත්මක වන දුෂ්‍රාවී බලය ලබා ගන්න වැඩි කාලයක් ගත වෙනවා. එහෙනම් පහළට යෙදෙන බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි. මෙයා නවත්ත ගන්න වැඩි දුරක් යන්න ඕන වැඩි කාලයක් ගත වෙනවා. ත්වරණය වැඩි හින්දා මෙයාගේ ප්‍රවේගයත් වැඩි. බර වැඩි ගෝලයේ ආන්ත ප්‍රවේගය වැඩි. ආන්ත ප්‍රවේගයට පත්වීමට ගත වන කාලයත් වැඩි. හරි එහෙනම් ලියා ගන්න මෙහෙම ලියන්න. එකම පරිමාව සහිත ගෝල සැලකූ විට පහළට යෙදෙන සපල බලය වැඩි නිසා බරින් වැඩි ගෝලයේ ආන්ත ප්‍රවේගය වැඩි. නමුත් ආන්ත ප්‍රවේගයට පත්වීමට වැඩි කාලයක් ගත වේ. ආන්ත ප්‍රවේගයට පත්වීමට වැඩි කාලයක් ගත වේ. ඊළඟට ලියන්න වරින් අඩුම ගෝලයේ ආන්ත ප්‍රවේගය අඩු අතර
එය ආන්ත ප්‍රවේගයට පත්වීමට අඩු කාලයක් ගත වේ. හරි එතකොට ගෝලයක් සලකපුවම උත්තරේ එන්න ඕන අංක 2. හරි. ඒ කියන්නේ A කියන ගෝලය ආන්ත ප්‍රවේගයට පත් වෙන අඩු කාලයකින් ආන්ත ප්‍රවේගයත් අඩුයි නියත වෙන්න පටන් ගන්නවා අඩු කාලයකින්. B කියන ගෝලය නියත වෙන්න පටන් ගන්න වැඩි කාලයක් ගත වෙනවා ඒකට. A කියන ගෝලය ඉක්මනට නියත ප්‍රවේගයට එනකොට B කියන ගෝලය වැඩි කාලයක් ගත වෙනවා නියත අවස්ථාවට එන්න. ගැලපෙන උත්තරේ අංක 2 2002 ගැටලුව. 1990 ගැටලුවේ මෙහෙම එකක් කියනවා සමජාතීය දුෂ්‍රාව්‍ය ප්‍රවයක් තුළ සිරස්ව පහළට වැටෙන වස්තුවක ආන්ත ප්‍රවේගය යන්නේ අදහස් කරන්නේ කුමක්ද ප්‍රකාශන ව්‍යුත්පන්න කිරීම අවශ්‍ය නොවේ කියලා කියනවා. ඒතර ඔයාලට උතන ලියවෙන්න ඕන පහළට බර ක්‍රියාත්මක වෙනවා ඉහළට උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙනවා. ආරම්භයේදී නිශ්චලව තියෙනවා නම් බර උඩුකුරු තෙරපුමට වඩා වැඩි වුණොත් වලට චලිත වෙන්න පටන් ගන්නවා. හරි පහළට චලිතයට ලියන්න ඉහළට චලිත ප්‍රශ්නයක් නැහැ. පහළට චලිත වෙන්න පටන් ගන්නවා. පහළට චලිත වෙන්න පටන් ගන්නකොට එක්තරා මොහොතක හරි එක්තරා මොහොතක දුෂ්ට්‍රාවි බලයත් ක්‍රියාත්මක වෙනවා. ඒ බලයන් ඉහළට තියෙන බලය පහළට තියෙන බලයට සමාන වුණාම සප්ල බලය ශූන්‍ය වෙලා ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාරීව චලිත වෙනවා. හරි ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාරීව චලිත වෙනවා. අන්න ඒ ඒකාකාරී ප්‍රවේගය තමයි අපි හඳුනන්නේ ආන්ත ප්‍රවේගය කියලා. ඒක ඔයාලා දන්නවා. ඒක පස්සේ ලියන්න. හරි ඊළඟට අපි යනවා අනිත් කොටසට. එම ගෝලය එම ප්‍රමාණය වූ එකක ස්කන්ධ 0.04 කිලෝග්‍රෑම් වූ ගෝලීය කබලු දෙකකට සැහැල්ලු අවිතන්නේ තන්තු මගින් රූපේ පෙනෙන ආකාරයට ගැටගසා එම පද්ධතිය ග්ලිසරෝල් සහිත ගැඹුරු ටැංකියකට අතහරිනු ලැබේ. ග්ලිසරෝල් තුරදී පද්ධතිය ආන්ත ප්‍රවේගය ගණනය කරන්න කියලා කියනවා. දැන් පද්ධතිය මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙන්න මේ විදිහට එක ගෝලයක් මෙතන තව ගෝලයක්. හරි? ඊට පස්සේ මෙතන තව ගෝලයක්. ඔන්න ඔය විදිහට තියෙනවා. ගෝල තුන. හරි? දැන් මෙයාගේ බර තියෙනවා පහළට. අපි මෙතනින් එක ලකුණු කරගමු. මෙයාගේ බර තියෙනවා පහළට. මෙයාගේ බරත් අපි පැත්තකින් කොහොම ලකුණු කරගමු. එතකොට මෙයාගේ බර 0.004යි කිලෝග්‍රෑම්. එහෙනම් බර කියද්දි 0.04යි නිව්ටන්. මෙයාගේ බරත් 0.04යි නිව්ටන්. ඔය විදිහට බර ලකුණු කරගන්න. හරි? ගෝලීය කබොළු දෙක හරි. දැන් මෙයාගේ අපිට බර දීලා තියෙනවා 0.1 නිව්ටන් කියලා. කිලෝග්‍රෑම් දීලා තියෙනවා 10න් වැඩි කරාම බර එනවා. ඔන්න ඔය විදියට. දැන් මේ තුන් දෙනා මතම උඩුකුරු තෙරපුම් ක්‍රියාත්මක වෙනවා. මේ තුන් දෙනා මතම උඩුකුරු තෙරපුම් ක්‍රියාත්මක වෙනවා. මෙයා මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම u නම් මෙයා මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුම u ඩෑෂ්. ඒ පරිමා සමානයි නම් හරි. අපි බලමු. ඔව් එක ප්‍රමාණයනේ තියෙන්නේ. එහෙනම් පරිමා සමානයි. මෙයා මතත් උඩුකුරු තෙරපුමක් ක්‍රියාත්මක වෙනවා. u කියලා. හරි? එතකොට උඩුකුරු තෙරපුමට අමතරව එකම වේගයෙන් යන හින්දා 6යි 5 ඊටා නියතයි A අරයන් නියතයි එකම වේගෙන් පද්ධතිය යන්නේ. එතකොට v ප්‍රවේගයත් නියතයි. මෙන්න මේ විදිහට බලයත් නියත වෙනවා. u ධන f ඉහළට ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් අපි ඔය u සහ f හොයාගෙන ඉන්න ඕන නැත්නම් අපිට ඉලක්කම් වලින් උත්තර ගන්න බෑ. දැන් පද්ධතිය ඔය විදිහට අඳින්න ඉස්සලා ඇඳලා u සහ f හොයාගන්න. සර්ව සම ගෝල නිසා උඩුකුරු තෙරපුම හා දුෂ්ට්‍රාවී බලයන් සමාන වෙනවා. අනික මුළු පද්ධතියම එකම වේගයෙන් චලිත වෙන්නේ. හරි ඔක ඇඳ ගන්න. ඊට පස්සේ අපි u සහ f හොයමු. ගෝලයක් මත
උඩුකුරු තෙරපුම අපි හොයමු. උඩුකුරු තෙරපුම u කියන්නේ OG 3න් 4යි 5 5 කියන්නේ 3.14 මෙතන කිසිම දැනක තියලා නැහැ. ඒ වලගේ 3යි කියලා ගන්න කියලා නේද? කියලා තියෙනවා. කියලා නැත්තේ නැහැ කියලා තියෙන එන 5 වලගේ 3යි 3න් 4යි 5 r ගන්න. මොකද වීරෝජිනේ අපි ගන්න ඕන r කියලා කියන්නේ අරය 0.01 ඒකේ තුන්වෙනි බලය. ඊට පස්සේ රෝ කියලා කියන්නේ ග්ලිසරෝල් වල ඝනත්වය 1260යි. G කියන්නේ 10යි. ඔක සුළු කරලා ගන්න. මේකට මේක කැපෙනවා 4 මෙතනින් එනවා 10 ඍණ 6ක් 10 ඍණ 6යි මෙතන 10 ඍණ 5යි 10 ඍණ 4 වැඩි කිරීම 126ක් කියන එනවා. ඔක සුළු කරලා ගන්න 4ෙන් වැඩි කරන 126. ඒතර 504ක් කියනවා. 504ක් කියනවා. 504 වැඩි කිරීම 10 දෙකක් ගියාම 10 ඍණ 5.04 වැඩි කිරීම 10 ඍණ 2යි නිව්ටන්. ඔය විදිහට එන උත්තරේ. 5.04 වැඩි කිරීම 10 ඍණ 2යි නිව්ටන්. ඊළඟ මම ලියනවා මෙහෙම ගෝලයක් මත ක්‍රියාත්මක වන දුෂ්‍රාවී බලය අපි F කියලා ගමු. 6යි 5 ඊටා AV. ඒක හැබැයි V වලින් තමයි අපිට ගන්න වෙන්නේ. 6 වැඩි කිරීම 5 කියන්නේ 3යි. ඊටා වලගේ දීලා තියෙනවා 0.6. අරය දීලා තියෙනවා 0.01 වතාවක් V. ඔය විදිහට එන්නේ. 6 වරක් 6 36යි. 36 වරක් 3 108යි. හරි. 10.8 0.108යි V කියලා එන්නේ නේද? 0.108යි V කියලා එනවා මෙතන. 10.8 එනවනේ මෙතනින්. 10.8 10 ඍණ 2කින් වැඩි කරනවා 0.108යි V කියලා එනවා. ඔය විදිහට එනවා. 0.108යි V. කියන අපෙන් අහන්නේ ගාන පොඩිවට දීලා තියෙන නමුත් ඒ යටතේ පියවර ගොඩාක් තියෙනවා. නමුත් ඒ පියවර හංගලා දීලා තියෙන. පියවර ගාන කෙලින්ම අහලා නැහැ. නමුත් දැන් ගණන් ඊට වඩා දිගයි. පියවරෙන් පියවර අහනවා. ඒතර ගාන දිග වැඩි වෙන්න ගාන ලේසි. දැන් මෙතන බලන්නකො මේ ගාන පොඩි පිටුවෙන් භාගයක්වත් නැහැ. නමුත් පියවර ගොඩක් තියෙනවා. හරි? දැන් ගාන දිග වැඩි වෙන්න බය වෙන්න එපා. ගාන ලේසි වෙනවා. ඒ කියන්නේ පියවරෙන් පියවර පොඩි පියවර බව අහලා තියෙනවා. අපිට හිතන්න නෑ මෙහෙම ගන්න ඕන කියලා. මොකද මේක එහෙම නෑ. එකින් එක අපි පියවර හදලා ගන්න ඕන. ඒක තමයි පරණ ගණන් වල අලුත් ගණන් වලයි තියෙන වෙනස. හරි දැන් බලන්න පුතේ. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් පහළට යෙදෙන මුළු බලය හරි ඉහළට යෙදෙන මුළු බලයට සමාන වුණාම සඵල බලය බිඳුවයි ඒකාකාර වේගයෙන් චලිත වෙනවා. හරි එහෙනම් දැන් ඔයාලා කරන්න ඕන පහළට යෙදෙන මුළු බලය ඉහළට යෙදෙන මුළු බලයට සමාන කරන එක. එහෙනම් අපි ලියමු මෙහෙම ආන්ත ප්‍රවේගයෙන් චලිත වන විට ආන්ත ප්‍රවේගයෙන් චලිත වන විට ආන්ත ප්‍රවේගයෙන් චලිත වන විට කොහොම අපි ලියන්නේ එහෙනම් මේක මොකද ලියන්න මෙතනින් මුළු බර සමාන වෙනවා පද්ධතියේ මුළු බර උඩුකුරු තෙරපුම ධන 3f කියලා ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඕන්න සමීකරණය ඔය වචනෙන් ලියන්න උඩුකුරු තෙරපුම ධන දුෂ්‍රාවී බලය. මේ මුළු උඩුකුරු තෙරපුම මුළු දුෂ්‍රාවී බලය අපි කතා කරේ. ඔන්න ඔය විදිහට එනවා. ලියන්න ආන්ත ප්‍රවේගයෙන් චලිත වන විට කියලා මේ සමීකරණය ලියන්න අනිවාර්යෙන් ඈ. ඉලක්කම් වැරදුනාට කමන්නේ තියරිය හරි හරියනවනේ. ලියන්න. ලියලා අගයම ආදේශ කරගෙන යන්න. පහළට එතන මුළු බර අපිට ගන්න පුළුවන් මෙතනින් මේ 0.1යි 0.1යි මෙතන 8යි 0.100
1.8යි නේ 0.1.8යි 18ක් නෙන්නේ උඩුකුරු තෙරපුම් වල එකතුව උඩුකුරු තෙරපුම් වල එකතුව මේ තියෙන්නේ 3 වැඩි කිරීම 5.04 වැඩි කිරීම 10 ඍණ 2යි ඔය විදිහට ඊට පස්සේ දුෂ්ට්‍රාවී බලය එකක් මත දුෂ්ට්‍රාවී බලය අපි හෙව්වා ඒක 3ෙන් වැඩි වෙන්න ඕන එකක් මත දුෂ්ට්‍රාවී බලය අපි හෙව්වා ඒක 3ෙන් වැඩි වෙන්න ඕන 3 වැඩි කිරීම 0.108යි හරි ඔය විදිහට 8යි එහෙනම් මේක සුළු කරාම v වල අගය මේ විදිහට එනවා අන්ත දශමයක් එන්නේ විභාගෙදී නම් ඔක භාග සංඛ්‍යාවක් විදිහට තියලා තිබ්බත් ලකුණු දීලා තිබ්බා තන්දුව මෙතනින් කැපුවාම උඩුකුරු දෙරපුම ඉහළට බර පහළට u වෙනස් වෙලා නැහැ u ඒ කියන්නේ උඩුකුරු දෙරපුම වෙනස් වෙන්න විදියක් නැහැ ඒ මාධ්‍යමනේ උඩුකුරු දෙරපුම වල අගය දාන්න දුෂ්ට්‍රාවී බලය වෙනස් වෙලා නැහැ මුළු බර අපිට ගන්න පුළුවන් මුළු බර අපිට ගන්න පුළුවන් මේක එකතු කරපුවම 0.08යි නිව්ටන් කියලා දුෂ්ට්‍රාවී බලය 6.5 ඊටා a නව දුෂ්ට්‍රාවී බලය අනුරූප ආන්තර ප්‍රයෝගයේ v නෝට් කියලා ගමු. හරි. නමුත් දැන් අපිට මෙන්න මෙතන f මේ විදිහට දාන්න බෑ. මම මේ කියන හේතුව මොකද්ද කියලා ඉස්සලා හොයන්නකෝ බලන්න උඩුකුරු තෙරපුම. මේකේ උඩුකුරු තෙරපුම අපි හොයමු. උඩුකුරු තෙරපුම කලින් හෙව්වා. කලින් හොයුවේ කෙලිම ආදේශ කරන්න. හරි උඩුකුරු තෙරපුමට ආපු අගේ කෙලිම ආදේශ කරන්න. එක් ගෝලයක් මත උඩුකුරු තෙරපුම හෙව්වා. එහෙනම් ඒක දෙකෙන් වැඩි කරාම මුළු උඩුකුරු තෙරපුම එනවා. එතකොට මේක අපිට ගන්න පුළුවන් 0.504 දෙකෙන් වැඩි කරාම 1008යිනේ. ඔන්න ඔය විදිහ. ඕක තමයි මුළු උඩුකුරු තෙරපුම. හරි. දැන් මුළු උඩුකුරු තෙරපුම වැඩි බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි. හරි. එහෙනම් බලන්න දැන් මුළු උඩුකුරු තෙරපුම විශාලයි මුළු බර. මුළු උඩුකුරු තෙරපුම වැඩි මුළු බරට වඩා. බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි කියන්නේ පද්ධතිය ඉහළට චලිත වෙන්නේ. ඒකයි මම කිව්වේ දුෂ්කර බලය දාන්න එපා කියලා. ඉස්සරහ අපි බලන්න ඕන පද්ධතිය කොහෙද චලිත වෙන්නේ කියලා. හරි? උඩුකුරු තෙරපුමට වඩා මුළු බරය වැඩි යන එම නිසා පද්ධතිය සිරස්ව ඉහළ දිශාවට චලිත වේ. ඒක ලියලා ඉන්න අනිවාර්යෙන් ඈ. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔන්න පුතේ පද්ධතිය ඉහළට චලිත වෙනවා. දැන් ඔන්න දුෂ්ට්‍රාවී බල පහළට ක්‍රියාත්මක වෙනවා. දුෂ්ට්‍රාවී බල පහළට ක්‍රියාත්මක වෙනවා. ඒවා ලකුණු කරගන්න පහළට ගිය. ඔය විදිහට. පහළ දිශාවට ලකුණු කරගන්න. එම නිසා පද්ධතිය ඉහළ දිශාවට චලිත වේ. දැන් ඔන්න ප්‍රවේගය ඇති වෙන්නේ ඉහළ දිශාවට සිදුවන චලිතයේදී. එම නිසා දුෂ්ට්‍රාවී බල සිරස්ව පහළ දිශාවට ක්‍රියාත්මක වේ. ඔය විදිහට. සිරස්ව පහළ දිශාවට ක්‍රියාත්මක වේ. එක බලයක අගය හොයමු. 6යි 5 කියන්නේ 3යි ඊට කියලා කියන්නේ දුෂ්ට්‍රාවී සංගුණකය. දුෂ්ට්‍රාවී සංගුණකය ඔකේ දීලා තියෙනවා 0.6යි කියලා. හරි. අරය දීලා තියෙනවා එක ගෝලයක 0.01යි කියලා.
මෙතනින් V නෝට් කියලා ගමු. නම් අපිට ගන්න පුළුවන් 0.108යි V නෝට්. 0.108යි V නෝට්. ඔන්න F බලාගන්න. හරි. දැන් ඉහළට තියෙන බල පහළට තියෙන බල සමාන කරන ආන්ත්‍ර ප්‍රවේගයේ සමීකරණය එනවා. ආන්ත්‍ර ප්‍රවේගයේ උත්තරයක් එනවා. සමීකරණයේ උත්තරයක් එනවා. දැන් ලියන්න ආන්ත්‍ර ප්‍රවේගයෙන් චලිත වන විට දුෂ්ට්‍රාවී බලයන් හෙව්ව සංකේත වලින් මුළු බර හරි මුළු උඩුකුරු තෙරපුම හරි. එතකොට ආන්ත්‍ර ප්‍රවේගයෙන් චලිත වන විට චලිත වෙන්නේ ඉහළට. ආන්ත්‍ර ප්‍රවේගයෙන් චලිත වන විට ඉහළට තියෙන බලය කියන්නේ මුළු උඩුකුරු තෙරපුම. 0.108යි නිව්ටන්. 0.108 සමාන වෙනවා මුළු බර 0.08යි. ඊට අමතරව මෙන්න මේ දෙක එකතු දෙක වැඩි කිරීම 0.108යි V නෝට්. ඔය විදිහට එනවා. මේ තියෙන්නේ එක දුෂ්ට්‍රාවී බලයක්. එහෙනම් මෙතනින් V නෝට් හොයන්න. ලස්සන උත්තරයක් නම් එන්නේ නැහැ. හොයලා ගන්න V නෝට් ලාගේ. එහෙනම් මෙතනින් ආසන්න වශයෙන් උත්තරය එනවා 0.096යි ms ඍණ එකක. ඔය විදිහට. හරි. ඒතර මෙතනදී පුතේ අපි භාවිතා කරනවා කේශික නලයක්. මේ කේශික නලය නියත පීඩන හිසකට සම්බන්ධ කරනවා. මේ විදිහට. නියත පීඩන හිසකට සම්බන්ධ කරනවා. මේ තියෙන නියත පීඩන හිස. එතනින් මේ විදිහට රබර් නලයකට කොහොම සම්බන්ධ කරනවා. හරි. මෙතනින් දුෂ්ට්‍රාවිතාව සංගුණකේ හොයන්න ඕන ද්‍රවය කේශික නලයට සම්බන්ධ වෙනවා. මේ පැත්තෙන් ජලය ලබා දෙන ප්‍රභවය අපි හිතමු ටැප් එකක් කියලා. එතෙන්ට සම්බන්ධ වෙනවා. ඒකට ජල මට්ටමේ ඉඳන් මෙතෙන්ට තියෙන උස්ස අපි h කියලා ගන්නවා. හරි. මෙතන වායුගෝලීය පීඩනය, මෙතන පීඩනය වායුගෝලීය පීඩනය දන h rho g, මෙතන පීඩනය වායුගෝලීය පීඩනය. ඔය විදිහට එන්නේ. හරි. එහෙනම් මේ අතර පීඩන වෙනස විදිහට එන්නේ පුතේ h rho g කියලා. පීඩන වෙනස මේකෙන් මේක අඩු කරපුවම පීඩන වෙනස එනවා h rho g කියලා. හරිද? හරි. එතකොට මෙන්න මෙතෙන්ද අපි නූල් කැබැල්ලක් මේ විදිහට ගැට ගහනවා මේ කෙලවරට. ඒකට හේතුව තමා නූල් කැබැල්ලක් ගැට ගැහුවේ නැත්නම් මෙහෙම නලයේ කෙලවර වායු බුබුලු ඇති වෙන්න පුළුවන්. වායු බුබුලු ඇති වෙන්න පුළුවන්. පෘෂ්ටික ආතතිය කොටසේදී අපි ඉගෙනගෙන තියෙනවා. දැන් ඒක කරලා නැත්නම් ඊළඟට අපිට කරන්න තියෙන එතන පෘෂ්ටික ආතතිය කොටස. හරි? ඒක කරනවා ඊළඟට මෙන්න මෙතන මාවක ඇති වෙන්න පුළුවන්. ද්‍රව මාවකයක් ද්‍රව බුබුලක් ඇති වුණොත් එහෙම මෙතන පීඩන වෙනසක් එනවා. ඒ පීඩන වෙනස මෙතනදී අපි ගණනය කරන්නේ නැහැ. අපි ගන්න h rho g විතරයි. ඒ නිසා මෙතෙන්ට නූල් කැබැල්ලක් ගැට ගන්නවා. ආකාරයෙන්ම පොයිසෙල්ගේ සමීකරණය වළංගු වෙන්න නම් කේශික නලය තිරස් වෙන්න ඕන. ඒ තිරස් කේශික නලය නැත්නම් කේශික නලය තිරස් කරගන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට හරි බින්දු ලෙවලයක් භාවිතා කරන්න. නැත්නම් දිය ලෙවලයක් භාවිතා කරන්න පුළුවන්. බින්දු ලෙවලයක් එහෙම නැත්නම් දිය ලෙවලයක් භාවිතා කරන්න පුළුවන්. ආධාරක මගින් කේශික නලය මෙහෙම සම්බන්ධ කරලා බින්දු ලෙවලය තියලා අපිට මේක හරියටම තිරස්ද කියලා බලන්න පුළුවන්. අර වායු බූලක් තියෙන ද්‍රවයක් මැද ඒ ලෙවලය භාවිතා කරන්න පුළුවන්. හරි? ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි එහෙනම් බලන්න මෙතන අවශ්‍ය උපකරණ නියත පීඩන හිස එහෙම නැත්නම් ඒකට නියත මට්ටම් උපකරණය කියනවා. හරි? ඊට පස්සේ මෙන්න මේ උස මනින්න මීටර් රූලක් නූල් පොටක් ඕන වෙනවා මෙන්න මෙතෙන්ද ලී ආධාරක ඕන වෙනවා මේවා රඳවන්න විරාම ලෝසුවක් ඕන වෙනවා මොකද අපි මෙතනදී මනින්නේ තත්පරයකට ගලන පරිමාව තත්පරයකට ගලන පරිමාව තමයි අපි මනින්නේ චලාන්වීක්ෂයක් ඕන වෙනවා චලාන්වීක්ෂයක් අපිට අවශ්‍ය වෙනවා කේශික නලය අරය මැනගන්න හරිද කුඩා වීදුරු තැටියක් ඕන වෙනවා ඊට පස්සේ කේශික බටයක් අරන් තියෙනවා මිනුම් සිලින්ඩරයක් ඕන වෙනවා පරිමාව මැනගන්න රබර් නල කිහිපයක් ඕන වෙනවා මෙතෙන්ට සම්බන්ධ කරන්න පිසිදු රසදිය ස්වල්පයක් ඕන වෙනවා
ඒත් සමහර අවස්ථාවලදී අපිට කේශික නලයේ අරය මැන ගන්න අවශ්‍ය වෙයි. සම්මත ස්කන්ධ සහ තරමක් විශාල බීකරයක් අවශ්‍ය වෙනවා. ද්‍රවය නැත්නම් ජලය එකතු කරගන්න. හරි? එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්නේ කේශික නලය හොඳින් පිරිසිදු කරගන්න ඕන. කේශික නලය හොඳින් පිරිසිදු කරගන්න බලන්න ඔයාලගේ දීලා ඇති වැදගත් කරුණු වලන් භස්මයකින් අම්ලයකින් ඊළඟට ආශ්‍රිත ජලයෙන් හොදන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක නයිට්‍රික් ඊළඟට ආශ්‍රිත ජලය. ඔන්න ඔය ක්‍රියාපටිපාටිය මගින් කේශික නලය හොඳින් පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක කෙලවරක් නියත පීඩන හිසකට සම්බන්ධ කරනවා. එක් කෙලවරක් නියත පීඩන හිසකට සම්බන්ධ කරනවා. නියත පීඩන හිසකට සම්බන්ධ කරලා අනෙක් කෙලවරෙන් මෙන්න මේ විදිහට නූල් පඩක් එල්ලනවා. මේක තිරස්ව රඳවනවා. හරි? තිරස්ව රඳවනවා. තේරුණාද? මේක තිරස්ව රඳවලා මේ විදිහට තිරස්ව රඳවනවා. තිරස්ව රඳවලා හරි බිඳු ලෙවලය භාවිතයෙන් දිය ලෙවලය භාවිතයෙන් තිරස් පීරුම හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ ජලය ගලා එන්න සලස්වනවා. මෙතෙන් අර බීකරය තියන්න. බින්දු වශයෙන් ජලය එන්න පටන් ගත්තම බීකරය අයින් කරලා මිනුම් සිලින්ඩරය තියන්න. ඒත් එක්කම විරුම ගටිකාව ක්‍රියාත්මක කරන්න. මොකද අපිට ඕන යම් කාලයකදී වැටෙන නැත්නම් මේ තුලින් ගලන ද්‍රව පරිමාව මනින්න. එහෙනම් බීකර ඉවත් කරනවත් එක්කම මිනුම් සිලින්ඩරය තියන්න. එතකොට අපිට පරිමාව මැනගන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම මතක තියාගන්න විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න ඕන. විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මිනිත්තු 5කින් විතර නැත්නම් මිනිත්තු 5න් 5ට මේකෙන් ඇස් ජල පරිමාව මැනගන්න. හරි? 5න් 5ට වැස්සෙන ජල පරිමාව මැනගන්න පුළුවන්. එක උසකට අනුරූපව එක පරිමාව මැනගත්තත් කමන්නේ නැත්නම් පරිමාව ඒ කියන්නේ පරිමා දෙකක් මැනගෙන මධ්‍යන්නේ ගන්න පුළුවන්. හරි? මධ්‍යන්නේ ගන්න ඒ විස්තරය උතන දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්න එකම උසකට අදාළව මිනුම් සිලින්ඩරේ අර වගේම පාඨාංක දෙකක් ගන්නවා. මිනිත්තු 5 බැගින් පාඨාංක දෙකක් ගන්නවා. එකක් ඒ පළවෙනි මිනිත්තු 5 ගත්තට පස්සේ මිනුම් සිලින්ඩරේ ඉවත් කරලා නැවත මුල ඉඳන් ආයෙ මිනිත්තු 5කට පාඨාංක ගන්නවා. ඒතර අපිට මධ්‍යන්න පරිමාව මැනගන්න පුළුවන් මිනිත්තු 5කදී ආපු. දැන් මුළු පරිමාව දන්නවා. ඒක කාලයෙන් බෙදුවම තත්පරයකදී ගලන පරිමාව වෙනවා. හරි? තත්පරයකදී ගලන පරිමාව වෙනවා. හරි? ඔය විදිහට දැන් ඔන්න එක උසකට අදාළව එක මිනුමක් ගත්තා. දැන් H වෙනස් කරන්න තව මිනුමක් ගන්න. ආයෙ H වෙනස් කරන්න තව මිනුමක් ගන්න. ওই විදිහට විවිධ උසවල් සඳහා තත්පරයකදී නැත්නම් ඒකක කාලයකදී ගණන ද්‍රව පරිමාව මැනගන්නවා. ඒකක කාලයකදී ගලන ද්‍රව පරිමාව මැනගන්නවා විවිධ උසවල් සඳහා. හරි? පැහැදිලිද කියන එක? හරි. එහෙනම් අපිට පුළුවන් දැන් මෙන්න මේ විදිහට අපි දන්නවා සමීකරණය පොයිසෙල්ගේ සමීකරණය Q සමානයි πa 4 වෙනි බලය ඩෙල්ටා P වෙනුවට H rho g දාන්න පුළුවන්. මම මෙතන ඩෙල්ටා P කියලා ලියන්නම්. 8i ඊටා L. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් Q සමානයි πa 4 වෙනි බලය H rho g බෙදීම 8i ඊටා L කියලා. ඔය විදිහට. හරි? ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් පුතේ මෙතනින් අපිට Q කියන එක ගන්න පුළුවන් 5a 4 වෙනි බලය 8i ඊටා L. මෙතනින් rho g ගන්න පුළුවන්. මෙතන h වෙනස් කර කර Q මනින්න. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා. හරි? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා. හරි. එහෙනම් අපි ඕක ලියාගමු. පොයිසල්ගේ සමීකරණයට අනුව කියලා මෙන්න මේ ටික ලියා ගන්නකෝ. පොයිසල්ගේ සමීකරණය අනුව කියලා ඔය ටික ලියා ගන්න. ඩෙල්ටා p වෙනුවට h rho g දානවා.
හරි ලියන්න එහෙනම් සිම්පල් h ඉදිරියේ q ප්‍රස්ථාරගත කළ විට y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබේ. හරි y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබේ. මේක ඇඳ ගන්න එන අනුක්‍රමණය අපිට ගන්න පුළුවන් phi a4 වෙනි බලය rho g බෙදීම 8i ඊටාය. phi a4 වෙනි බලය g බෙදීම 8i ඊටාය. ප්‍රස්ථාරය යන්නේ අනුක්‍රමණය මේ විදිහට එනවා. හරි උතන තියෙන h ඉදිරියේ v බෙදීම t වෙනකොට ඔයාලා q කියලා දාගන්න එතන ඈ. h ඉදිරියේ q ප්‍රස්ථාරගත කළ විට කියලා ලියා ගන්න. හරි ලියන අනුක්‍රමණය සමානයි phi a4 වෙනි බලය rho g බෙදීම 8i ඊටා l මගින් phi a4 වෙනි බලය rho g බෙදීම 8i ඊටා l මගින් phi a4 වෙනි බලය rho g බෙදීම 8i ඊටා l මගින් යන ඊටා සෙවිය හැක. හරි බලන්න මේ විස්තර උතන දීලා තියෙනවා. ක්‍රමය කේශික නලය හොඳින් පිරිසිදු කර රූපය දැක්වෙන පරිදි දිගු රබර් බටයකින් නියත පීනන හිසට සම්බන්ධ කරන්න. ලී ආධාරකය මගින් කේශික නලය තිරස්ව රඳවා ගන්න. අපිට මෙතෙන්ට බින්දු ලෙවලය ඕන වෙනවා. එහෙනම් බින්දු ලෙවලය මගින් අපිට පුළුවන් මේක තිරස්ව රඳවා ගන්න. හරි නූල් කැබැල්ලක් ගැට ගහන්නේ මාවකයක් ඇති වෙලා ඉඩන වෙනසක් ඇති වුණොත් ඒක වළක්වා ගන්න. පෘෂ්ටිඝාතය කරලා නැති අයට ඒක කරාට පස්සේ මාවකය කියන කතන්දරේ පැහැදිලි වෙයි. හරිද? ඊට පස්සේ බලන්න තුන්වෙනි කරුණ කරාමය විවෘත කර කේශික නලයෙන් ජලය බිඳු වශයෙන් වැස්සෙන ලෙස නියත පීඩන හිස සකස් කර ගන්න. හරි? මතක තියාගන්න පුතේ මෙහෙම මෙන්න මේ H උස ගොඩාක් වැඩි වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් එහෙම පීඩන අන්තරය වැඩි වෙලා සුලි සහිත ප්‍රවාහ ඇති වෙනවා නලය තුල. ඒ කියන්නේ ආකූල ප්‍රවාහ ඇති වෙනවා. හරි ආකූල ප්‍රවාහ ඇති වෙනවා. ආකූල ප්‍රවාහ ඇති වෙලා මෙන්න මේ විදියට ආනත වෙන්න පුළුවන්. ප්‍රස්ථාරය ඔහොම ආනත වෙනවා. ඔය විදිහට. හරි? එහෙනම් මෙතන H සහ Q ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. H සමග Q විචලන ඔය විදිහට එනවා. යන්න වැදගත් කරුණු වල 6 වෙනි එකට. H යගේ ඊට විශාල ලෙස වැඩි කිරීම නොකළ යුතුය. එවිට පීඩනාන්තරය වැඩි වී ද්‍රව ප්‍රවාහය ආකූල විය හැක. ආකූල වුවහොත් ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ලැබෙනවා. ඇඳ ගන්න ප්‍රස්ථාරය. හරිද? ඊළඟට බලන්න. විරාම ඔරලෝසුව ක්‍රියාත්මක කරනවත් සමගම කේශික නලයේ විවෘත කොන යටින් ඇති බීකරය ඉවත් කර එතනින් මිනුම් සිලින්ඩරය තබන්න කියලා කියනවා. හරි? එතනින් මිනුම් සිලින්ඩරය තියන්න ඕනලු. ඊට පස්සේ මිනිත්තු 5කට පමණ පසු මිනුම් සරා ඉවතගෙන වැස්සුණු ජල පරිමාව මැන ගන්න. පරිමාව හරියට මැන ගන්න ඕන, කාලය හරියට මැන ගන්න ඕන. එකම උසකට අදාළව පාඨාංක දෙකක් ගන්න.
උස වෙනස් කර කර නැවත පාඨාංක ගන්න. උස වෙනස් කර කර Q මනින්න තියෙන්නේ. හරි? කේශික නලය වියලා රසදිය කඳක් ආධාරයෙන් හි අභ්‍යන්තර අරය මැන ගන්න පුළුවන්. ඒතකොට චලන්වීක්ෂෝණ වෙන්නේ අර රසදිය කඳේ කේශික නලය තුල තියෙන දිග මනින්න තමා චලන්වීක්ෂෝණ වෙන්නේ. රසදිය කඳක් මගින් අරය මැනීම කේශික නලයක ඔයාලට මිනුම් උපකරණ පාඩමේ කරලා ඇති. මිනුම් උපකරණ පාඩමේ කරලා ඇති. ඒක බලන්න සමහර විට ප්‍රැක්ටිකල් එකේ ඕකත් එන්න පුළුවන් ඈ. එක තැනකින් නවතින්නේ නැහැ. මිනුම් උපකරණ ඒක ඇදලා අරන් ඊට පස්සේ රසදිය කඳේ දිග දීලා අවසානයේ අරය හොයන්න පුළුවන්. ඒක මම අනිවාර්යෙන් ඔයාලට කරලා තියෙනවා තියරි පන්ති වල අනිවාර්යෙන් ඒක බලන්න. හරි? එහෙනම් පුතේ දැන් මෙතන වෙන්නේ අරය මැන ගන්න රසදිය කඳක් ඕන. අරය ඉතා නිවැරදිව මනින්න ඕන. මොකද සමීකරණයට එනවා අරේ හතරවෙනි බලයක් 5a හතරවෙනි බලය ඩෙල්ටා p බෙදීමටයි ඊටය. එතකොට අරේ හතරවෙනි බලයක් එනවා. පොඩි හරි වෙනස්කමක් වුණොත් ඒක හතරවෙනි බලයෙන් වැඩි වෙලා එන්නේ. දෝෂය ඉතා වැඩි වෙන්න පුළුවන්. දැන් මේකෙන් කියන්නේ අනිත්‍යව හරියට මනින්න ඕනේ නැහැ කියලා. අනිත්‍යවත් මනින්න ඕන. ඉතාම නිවැරදි, ඉතාම සැලකිල්ලෙන් අරය මනින්න ඕන. ඉතාම සැලකිල්ලෙන් අරය මනින්න ඕන. හරිද? එහෙනම් ඒ ඔක්කොම විස්තර ටික ඔතන දීලා තියෙනවා. අනිත් එක පුතේ අවසානයේදී මෙන්න මෙතන එන්නේ H කියලා එකක්. කිසිම වෙලාවක වායුගෝලීය පීඩනය එකතු වෙන්නේ නැහැ. මම අර කලින් වායුගෝලීය පීඩනය 5 කියලා ගත්තට මෙතන තියෙන A5 නෙමෙයි මෙතන තියෙන 3.14. වායුගෝලීය පීඩනය කිසිම වෙලාවක එකතු වෙන්නේ නැහැ. මම ගන්නම් මෙහෙ වායුගෝලීය පීඩනය P0 කියලා මෙතනින් එනවා P0. එහෙනම් මේ දෙකේ වෙනස එනවා මෙතන ආය P0. මේ දෙකේ වෙනස H rho g P0 අයින් වෙනවා. එහෙනම් වායුගෝලීය පීඩනයේ සිදුවන වෙනසක් පරීක්ෂණයට බලපෑම් ඇති කරන්නේ නැහැ. හරි? ඒක හොඳට මතක තියාගන්න. ටියුට් එකේ පොඩි ගාණක් තියෙනවා. ප්‍රැක්ටිකල් එක හොඳට කියවන්න. ඒ ගාණ ගෙදරින් නම් හදන්න. සාමාන්‍ය තියරිම අහලා තියෙනවා. හරි? සාමාන්‍ය තියරිම අහලා තියෙන්නේ. ඒ ගාණ හොඳට බලන්න. හරි? දැන් අපි යනවා තවත් ගැටලුවකට. හරි? ඔයාලා යන්න ටියුට් එකේ 2013 ගානට 2013 රචනා ගැටලුවට යන්න. හදන්න පටන් ගන්න. ආරෝග්‍ය ශාලා තුළ අනුගමනය කරන ප්‍රතිකාර ක්‍රියාමාර්ගයන්හිදී රෝගීන්ගේ ශිරා පද්ධතිය තුළට සේලයින් ප්‍රතිජීවක ඉන්සුලින් වැනි තරල දිගු කාල පරාසයක් පුරා නික්ෂේපණය කිරීම බොහෝ විට අවශ්‍ය වේ. සේලයින් එහෙම දෙන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමයක් නම් තරලය ගුරුත්වය යටතේ රෝගියාට නික්ෂේපණය වීමට සැලැස්වීමයි. ගුරුත්වය යටතේ ඒක රෝගියට ලබා දෙනවා. මෙහිදී නික්ෂේපණය කළ යුතු තරලය බෝතලයක අඩංගු කර ඇති අතර සිහින් ලෝහ නලයක ආකාරය ඇති එන්නත් කටුවක්. තියෙන එන්නත් කටුව. හරි එන්නත් කටුව ඉතින් ඒක නලයක්නේ. ලෝහ නලෙන් ඕක තමයි මෙහෙම ගහන්නේ. අතට හරි කොහෙට හරි ඔහොම ගහන්නේ. ඔය එන්නත් කටුව. හරි ප්ලාස්ටික් බටයක් මගින් එක රූපයේ දැක්වන ආකාරයට බෝතලයට සම්බන්ධ කර ඇත. එන්නත් කටුව රෝගියාගේ ශිරාවකට ඇතුල් කිරීම මගින් තරලය නික්ෂේපණය වීමට, ඒ කියන්නේ ගැලීමට, රෝගියා තුළට ඇතුල් වීමට සලස්වනවලු. හරි. රූපයේ පෙන්වා ඇති ඇටවුම භාවිතයෙන් රෝගියෙකුගේ සේලයින් ද්‍රාවණයක් නික්ෂේපණය කළ යුතුව ඇතැයි සිතමු. එන්නත් කටුවේ අභ්‍යන්තර අරය දීලා තියෙනවා. එන්නත් කටුවේ දිග දීලා තියෙනවා. Q කියන්නේ එන්නත් කටුව තුළ සේලයින් ද්‍රාවණයේ ප්‍රවාහ ශීඝ්‍රතාවය ඊට කියලා කියන්නේ දුෂ්ටාවීතාවය. හරි? ඩෙල්ටා P කියලා කියන්නේ එන්නත් කටුව හරහා පීඩන වෙනස නම් කටුව තිරස්ව තබා ඇති විට ඔන්න ඔය අක්යන් ඇසුරින් ඩෙල්ටා P හොයන්න කියලා කියනවා. එහෙනම් අපි දාන්න ඕන මොකද්ද? පීඩන වෙනස දීලා තියෙනවා ශීඝ්‍රතාවයන් දීලා තියෙනවා නම් වෙන සමීකරණයක් නෑ අපිට තියෙන්නේ පොයිසෙල්ගේ සමීකරණය විතරයි. එහෙනම් පුතේ උතෙන්ද දාන්න පොයිසෙල්ගේ සමීකරණය පළවෙනි කොටස ඒවල එකේ පළවෙනි කොටස Q සමාන වෙනවා 5 R හතරවෙනි බලය මෙතනින් අපිට ගන්න පුළුවන් ඩෙල්ටා P කියලා බෙදීම 8යි ඊටා L. ඕකෙන් ඩෙල්ටා P උක්ත කරන්න මෙතනින් එනවා 8යි ඊටා QL බෙදීම 5R හතරවෙනි බලය කියලා. ඕකෙන් අපිට ගන්න පුළුවන් ඩෙල්ටා P වලාගේ. හරි?
හරි ඊට පස්සේ දෙවෙනි කොටසින් අනෙක් සියලුම தත්ත්වයන් දීලා තියෙනවා h උස ගණනය කරන්න කියලා කියනවා. ඔන්න ඩෙල්ටා p සඳහා ප්‍රකාශනයක් අපි ලිව්වා. හරි තියාගන්නකෝ. එහෙනම් මෙතනදී ඉහළ පීඩනය p නෝඩ් සේලයින් බෝතලයේ තියෙන සේලයින් පෘෂ්ඨයේ පහළ පීඩනය h rho g ප්‍රමාණයකින් වැඩි වෙනවා. නැවත එන්නත් කටු එහා පැත්තේ පීඩනය වායුගෝලීය පීඩනය ඒ දෙක අතර වෙනස h rho g ට සමාන වෙනවා. අංක 1 සමීකරණ මේ සමීකරණ අංක 1 කියලා දාගන්න ඩෙල්ටා p වෙනකොට පීඩන වෙනස මෙයාගේ මෙයා අඩු කරාම එනාගේ h rho g මෙතෙන්ට ආදේශ කරන්න. අංක 1ෙන් ආදේශ කරන්න h rho g සමාන වෙනවා 8යි ඊටා ql බෙදීම pi r 4 වෙනි බල. ඔන්න ඔය විදිහට එනවා. හරි? දැන් h වල අගය හොයන්න තියෙන්නේ. h වල අගයන් ආදේශ කරන්න 8 වතාවක් ඊටා කියලා කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඊට පස්සේ q කියලා කියන්නේ ශීඝ්‍රතාවය 1.5 වැඩි කිරීම 10 ඍණ 7යි. හරි? අග ආදේශ කරගෙන යන්න. ඊට පස්සේ l කියලා කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 2යි. pi කියන්නේ නැවත වතාවක් 3යි. r වල 4 වෙනි බලය කියලා කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 4 4 වෙනි බලය. ඊට පස්සේ කියලා කියන්නේ ඝනත්වය 1200යි. 1.2 වැඩි කිරීම 10 3යි g 10යි. ඔතනින් ආදේශ කරලා බලන්න උත්තරේ කීය දෙන්න කියලා. එකවරම සරලව ඔක සුළු කරලා ගන්න පුළුවන්. මේකට මේක අයින් වෙන 2 4 වෙනි බලය 16 1.2 15 12න් බෙදෙනවා 1.2යි 5 උත්තරේ එනවා 1.2යි 5 මීටර කියලා. 10 බල ටික අයින් වෙනවා. ඔය විදිහට එනවා. ලියාගන්න එක. හරි? දෙන ලද අගෙහිම පවත්වා ගැනීමට උවමනා නම් HE උස කොපමණ ප්‍රමාණයකින් වැඩි කළ යුතුද කියලා අහනවා. හරි එහෙනම් මේ කොටසින් නැවත වතාවක් මම ඒක කියන්නම්. පීඩනය වායුගෝලීය පීඩනයට වඩා පැස්කල් 3000කින් වැඩිලු. හරි? එන්නත් කටුව ඇතුල් කළ විට එන්නත් කටුව තුලින් ගලන ආරම්භක පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය ඉහත ඒ දෙකෙහි දෙන ලද අගේම පවත්වා ගැනීමට උවමනා නම් එච්හි උස කොපමණ ප්‍රමාණයකින් වැඩි කළ යුතුද කියලා අහනවා. හරි. එහෙනම් දැන් අමතර පීඩනයක් එකතු වෙලා තියෙනවා. දැන් ඩෙල්ටා P කියලා කියන්නේ අපි කලින් ගත්ත H rho G කියලා. පීඩන වෙනස. හරි. ඒතර අමතරව දැන් පීඩනය වැඩි කරන්න ඕන. ඒකට අපිට අමතර උසක් ඕන වෙනවා. ඩෙල්ටා H rho G. අමතරව වැඩි වෙන පීඩනය තමයි පැස්කල් 3000. අමතරව වැඩි වෙන උස අපි දන්නේ නැහැ. රෝ 1.2 නැත්නම් 1200යි. G කියන්නේ 10යි. මෙතනින් ගත්තොත් ඔන්න අමතර පීඩනය වැඩි වීම වෙනවා 3 බෙදීම 12යි නැත්නම් 1.2යි කියලා. ඔය විදිහට. හරි? 3 බෙදීම 1.2ක් කියලා එනවා. හරි? දැන් මෙන්න මේ විදිහට එන්නේ 0.0 ගාණක් එනවා නේද? 0.0 ගාණක් එනවා මෙතන 1200යි නම් මෙතන 12ක් එන්නේ 4න් 1යි. තව විදිහකට කිව්වොත් 0.25. සරල දෙයක් නෙවෙයි. පීඩනය වැඩි වෙනවා මේ ප්‍රමාණයකින් ඊට අනුරූප උස වෙනස් කරන්න ඕන. පීඩනය වැඩි වෙනවා මේ ප්‍රමාණයකින් ඊට අනුරූප උස වෙනස් කරන්න ඕන. ඊට අනුරූප උස වෙනස් කරන්න නම් මෙන්න මේ විදිහට ගත්තොත් 0.25යි කියලා එනවා උත්තරේ. හරි ලියාගන්න.
පළවෙනි කොටසින් දැන් කියන්නේ සේලයින් බෝතලයේ යම් ප්‍රමාණයක් තියෙනවනේ සේලයින්. සේලයින් බෝතලේ යම් ප්‍රමාණයක් උසට සේලයින් තියෙනවා. මෙන්න මේ ඔය විදිහට යම් ප්‍රමාණයක් උසට සේලයින් තියෙනවා. හරි? මේ විදිහට. මෙන්න මේ උස එයාලා කියනවා පුතේ 0.2 මීටර කියලා සෙන්ටිමීටර 20යි. දැන් බලන්නකො මෙතන තියෙද්දි ද්‍රව කන්දේ උස වැඩි පීඩනය වැඩි. ඊට පස්සේ මෙන්න මේ මට්ටමට වෙනවලු අඩු වෙලා යනවා. එතකොට ද්‍රව කන්දේ උස අඩුයි පීඩන වෙනස අඩුයි. අපි දන්නවා මෙතනින් ගත්තොත් එහෙම ඩෙල්ටා P උක්ත කරොත් එහෙම Q සමානයි 5a 4 වෙනි බලය මෙහෙම නෙන්නේ. Q සමානයි 5a 4 වෙනි බලය නැත්නම් R 4 වෙනි බලය අපි R කියලා ගමු. R 4 වෙනි බලය ඩෙල්ටා P නැත්නම් H rho G H rho G බෙදීම 8යි ඊටාය. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ වෙනස් වීම කොච්චරද කියලා. අපි මෙතෙන්දම දානවා ඩෙල්ටා කියලා. ඔන්න බලන්න. වෙනස් වීමනේ අපෙන් අහන්නේ. phi වෙනස් වෙන්නේ නැහැ, r වෙනස් වෙන්නේ නැහැ, rho g වෙනස් වෙන්නේ නැහැ. 8යි ඊටා l වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන එකම සාධකය ඩෙල්ටා h. දැන් උසේ වෙනස් වීම අපි දන්නවා. එහෙනම් q වල වෙනස් වීම අපි හොයන්න ඕනේ. ඔය විදිහට. දැන් අගයන් ආදේශ කරන්න උසේ වෙනස් වීම අපි දන්නවා. q වල වෙනස් වීම හෙව්වනම් හරි. හරි එහෙනම් ඩෙල්ටා q 5 වලාගේ 3යි කියලා ගන්න කියනවා. R 4 වෙනි බලය R කියලා කියන්න 2 වැඩි කිරීම 10 ඍණ 4 4 වෙනි බලය. රෝ කියලා කියන්නේ 1200යි. ඩෙල්ටා H 8යි. ඊටා කියලා කියන්නේ පුතේ ඊටා වල අගය 2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඊට පස්සේ කටුවේ දිග අපිට දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 ඍණ 2යි. ඩෙල්ටා H වල අගයත් අපිට ගන්න පුළුවන් 0.2යි කියලා. ඕක සුළු කරලා ඩෙල්ටා Q වල අගය හොයමු. වෙනස් වීම තමයි අපෙන් අහන්නේ. ඕක සුළු කරගෙන යන්න. ඒතර වෙනස් වීමේයි අපි සුළු කරලා බලමු මේක. කලින් වගේම 2 4 වෙනි බලයට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. එතනින් එනවා 1.2 දෙකෙන් වැඩි කරොත් 2.4යි. මෙතන 10 ඍණ 16යි 10 ඍණ මෙතනින් එන 10 ඍණ 16ක් ඊට පස්සේ මෙතන 10 3යි 10 ඍණ 1යි 10 ඍණ 16යි 10 ඍණ 16න් ගියම 10 ඍණ 14යි 10 ඍණ 14යි 10 ඍණ 5යි. හරි. ඊට වල අගයයි එල් වල අගයයි. ඒතර ඔතනින් එනවා 2.4 10 ඍණ 5 13 න් 10 ඍණ 8ක් එනවා. 10 ඍණ 8. සුළු කිරීම නම් ඉක්මනට කරන්න. ඔන්න වෙනස් වීම එනවා. හරි. තියාගන්න. ඔය විදිහට එනවා. දෙවෙනි කොටසින් කියනවා එනයින් එන්නත් කටුව තුලින් ගලන පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ සාමාන්‍ය අගය සොයන්න කියලා කියනවා. සාමාන්‍ය අගය ඩෙල්ටා Q කියලා ගත්තොත් කලින් අපිට ආව පරිමාව ගලන ශීඝ්‍රතාවය කලින් යාලා දීලා තිබ්බා 1.5 වැඩි කිරීම 10 ඍණ 7යි කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිරීලා තියෙනකොට මේ බෝතලේ මෙන්න මේ මට්ටමේ තියෙනකොට ශීඝ්‍රතාවය ආවා. දැන් පහළ මට්ටමේදී ශීඝ්‍රතාවය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. එහෙනම් 1.5 වැඩි කිරීම 10 ඍණ 7ෙන් ඔන්න පහළ ප්‍රමාණය පහළ අවස්ථාවේ නැත්තම් ද්‍රවය පහළ මට්ටමේ තියෙනකොට ශීඝ්‍රතාවය මේකෙන් අඩු වෙන්න ඕන. මෙතනින් අපිට ගන්න පුළුවන් 10 ඍණ 7 ගත්තොත් එහෙම 0.24 වැඩි කිරීම 10 ඍණ 7යි. ওই දෙක එකතු කරන්න.
මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න. කලින් 1.5 වැඩි කිරීම 10 ඍණ 7යි ඉහළ මට්ටමේදී ඒ ප්‍රමාණයෙන් මෙන්න මේක අඩු වෙන්න ඕන. මේ තියෙන්නේ 0.24 වැඩි කිරීම 10 ඍණ 7ක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඉහළින්ම තිබ්බාගේ නැත්නම් ඉහළින් ද්‍රවය තියෙනකොට ද්‍රවය ඉහළ මට්ටමේ තියෙනකොට ශීඝ්‍රතාවයෙන් මේ ප්‍රමාණය අඩු වෙන්න ඕන. එතකොට පහළ මට්ටමේදී ශීඝ්‍රතාවය එනවා. ඔය දෙක එකතු කරලා දෙකට බෙදන්න මධ්‍යස්ථ ගේනවා. ඔය දෙක එකතු කරලා දෙකට බෙදුවම 1.38 වැඩි කිරීම 10 ඍණ 7යි. ඩෙල්ටා Q නෙවෙයි Q බාර් කියන මම එක ගන්නම් 1.38 වැඩි කිරීම 10 ඍණ 7ක් කියනවා තත්පරයට ඝන මීටර. තත්පරයට ඝන මීටර. දෙවෙනි කොටස. ඊට පස්සේ තුන්වෙනි කොටසට යන්න සේලයින් බෝතලයක සේලයින් ද්‍රාවණය 1.1.04 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර අඩංගු වේ නම් ඉහත ඒ එකෙහි ලබාගත් ප්‍රතිඵලය භාවිතා කොට සේලයින් බෝතලයක් සම්පූර්ණයෙන්ම රෝගියාට නික්ෂේපණය කිරීමට ගත වන කාලය සොයන්න කියලා කියනවා. සේලයින් බෝතලයක තියෙන පරිමාව දීලා තියෙනවා. තත්පරයකදී ගලන පරිමාව අපි දන්නවා. එහෙනම් සම්පූර්ණයෙන්ම බෝතලේ ඉවර වෙන්න ඒක ඒ බෝතලේම රෝගියාට නික්ෂේපණය කරන්න ගතවන කාලය. එහෙනම් කාලය කියන්නේ මුළු පරිමාව බෙදනවා තත්පරයකට ගලන පරිමාවය. අපිට ඕන තත්පර ගාන හොයන්නනේ. තත්පර ගාන හරි මිනිත්තු ගාන හරි කාලය හොයන්නනේ. එහෙනම් කාලය කියන්නේ මුළු පරිමාව බෙදනවා අපි දැන් ගත්ත මධ්‍යන්න ශීඝ්‍රතාවයෙන් බෙදනවා. කාලය කියන්නේ මුළු පරිමාව බෙදීම ශීඝ්‍රතාවය කියලා අපිට ලියන්න පුළුවන්. ඒතර මුළු පරිමාව අපිට දීලා තියෙනවා පුතේ 1.1.04 වැඩි කිරීම 10 ඍණ 3යි. ඕක බෙදන්න ඕන ශීඝ්‍රතාවය කියලා අපි ගත්තේ 1.38 වැඩි කිරීම 10 ඍණ 7යි. ඔන්න ඔය විදිහට. හරි? මේක හරියටම බෙදන්න. 1104 138න් බෙදන්න. 1104 138න් බෙදන්න. එතකොට උත්තරේ හරියටම 8ක් කියලා එනවා. හරි? 8යි මෙතන 10 ඍණ බලයත් එක්ක ගත්තම තත්පර 8000ක් කියලා එනවා. ඔන්න ගත වන කාලය තත්පර 8000යි. දැන් යන B කොටසට හදාගෙන යන්න.